අයිබෝන් පුතේදුවේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ ප්‍රශ්න පත්‍රාංක 50. ඔබ අංක 50 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා තමයි මේ වීඩියෝ නරඹන්න ඕන. හරිද? right. පුතේ පළවෙනි ප්‍රශ්නය අපි ගමු. සහල් වෙළඳපොලේ තනි පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වීම කෙරෙහි බල නොපාන කරුණු. ඉරක් ඇඳගන්න පුතේ තනි පාරිභෝගිකයෙකුගේ එක පාරිභෝගිකයෙක්ගේ. පුතේ මම මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න කලින් මේ ප්‍රශ්නය නිර්මාණය වන න්‍යායාත්මක කරුණ මතක් කරලා දෙන්න. හොඳට මතකයි භාණ්ඩයේ මේ වෙළඳපොළ ඉල්ලුම සහ පෞද්ගලික ඉල්ලුම. පුතේ පෞද්ගලික ඉල්ලුම කියන්නේ භාණ්ඩයක වෙළඳපොලේ පවතින විවිධ මිල ගණන් යටතේ එක පාරිභෝගිකයෙකු විසින් මිලදී ගැනීමට සූදානම් ප්‍රමාණය. මොකද පුතේ පෞද්ගලික ඉල්ලුම කිව්වේ වෙළඳපොලේ පවතින විවිධ මිල ගණන් යටතේ එක පාරිභෝගිකයෙකු විසින් මිලටගත් භාණ්ඩ ප්‍රමාණය එකේ. වෙළඳපොලේ පවතින මිල යටතේ සියලුම පාරිභෝගිකයන් මිලට ගන්න සූදානම් ප්‍රමාණයට කියන පුතේ නමක් වෙළඳපොළ ඉල්ලුම. හරිද? right. එහෙනම් එක්කෙනෙක් ගන්න ප්‍රමාණය පෞද්ගලික ඉල්ලුම, සියලුම දෙනා ගන්න ප්‍රමාණය වෙළඳපොළ ඉල්ලුම. ඒ වගේ පුතට අපි කිව්වා පෞද්ගලික ඉල්ලුම් ටික එකතු කළොත් හැදෙනවා මොකද පුතේ? වෙළඳපොළ ඉල්ලුම. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත පුතේ පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක සහ වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක. මේ තියෙන්නේ එක පුද්ගලයෙක් ඉල්ලන ප්‍රමාණය තීරණය කරන සාධක. මොකද පුතේ? සලකා බලන භාණ්ඩේ මිල, සම්බන්ධ භාණ්ඩ මිල, ආදායම, පාරිභෝගික රුචිය, අනාගත අපේක්ෂා වෙනත් සාධක. එක පුද්ගලයෙක් ගන්න ප්‍රමාණය තීරණය කරන සාධක. අන්න අපි මෙන්න මේ 6ට කියනවා පුතේ නමක් පෞද්ගලික නැත්නම් කුටුම්බ ඉල්ලුම තීරණය කරන සාධක. එක්කෙනෙක් ගන්න ප්‍රමාණය. ඊට පස්සේ පුතේ වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක වලට එද්දී මේ 6ට අමතරව තවත් දෙකක් එකතු වෙනවා. වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධකවලට එද්දී මේ 6ට අමතරව තවත් දෙකක් එකතු වෙනවා. මොකද? මුළු ජනගහනය හා ඒ ව්‍යාප්තියයි, මුළු ආදායම සහ ඒ ව්‍යාප්තියයි. ඇත්තට නිකන් සරලව හිතන්න පුතේ. වෙළඳපොළක අකුරැස්ස වෙළඳපොලේ, මාතර වෙළඳපොලේ, දෙනියාය වෙළඳපොලේ, මොරවක වෙළඳපොලේ වෙළඳපොලේක ඉල්ලුම තීරණය වෙද්දී සියලුම දෙනාගේ ඉල්ලුම් වල එකතුව තීරණය වෙද්දී ඒ වෙළඳපොලේ ඉන්න ජනගහනය කොච්චරයිද? නැත්නම් අපිට කියනවා ගැනුම්කරුවෝ කොච්චරයිද? පාරිභෝගිකයෝ කොච්චරයිද කියන එක බලපාන. ඒ කියන්නේ ජනගහනය නැත්නම් ගැනුම්කරුවෝ පාරිභෝගිකයෝ වැඩි නම් වෙළඳපොළ ඉල්ලුම වැඩි. අඩු නම් වෙළඳපොළ ඉල්ලුම අඩු. ඒ වගේම තමයි මුළු ආදායම සහ ව්‍යාප්තිය. වෙළඳපොලේ ඉන්න ජනතාවගේ ආදායම් මට්ටම. ආදායම් මට්ටම වැඩි ජනගහනයක් ඉන්නවා. නැත්නම් රටේ සමස්ත ආදායමෙන් වැඩි කොටසක් භුක්ති විඳින වෙළඳපොළ කොටසක් නම් වෙළඳපොළ ඉල්ලුම වැඩි. වෙළඳපොලේ ඉන්න අයගේ ආදායම අඩු නම් වෙළඳපොළ ඉල්ලුම අඩු. ඒ අනුව බලන්න පුතේ හොඳට පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක 6යි. වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක වෙනකොට මේ 6ට අමතරව තවත් දෙකක් එකතු වෙනවා. මොකක්ද පුතේ? මුළු ජනගහනය හා එහි ව්‍යාප්තිය, මුළු ආදායම හා එහි ව්‍යාප්තිය. ඒ අනුව පුතේ වෙළඳපොළක ඉල්ලුම තීරණය කරන සාධක 8යි. ඇත්තනේ කවදාවත් පුතේ එක පාරිභෝගිකයෙක් මිලට ගන්නා ප්‍රමාණය. පුතා වෙළඳපොළට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගනිද්දී කවදාවත් අහලා තියෙද මේ භාණ්ඩය ගන්න තව පාරිභෝගිකයෝ කීයක් ඉන්නවද කියලා? අහන්නේ වැඩක් නැහැ.
එහෙනම් එක්කෙනෙක් මිලට ගන්න ප්‍රමාණයට පුතේ මුළු ජනගහනය බලපාන්නේ. මුළු ජනගහනය කියන්නේ අතන මෙතෙන්දී ගැනුම්කරුවෝ කොච්චර ඉන්නවද කියන එක බලපාන්නේ. ඒ භාණ්ඩේ පරිභෝජනය කරන පාරිභෝගිකයෝ කොච්චර ඉන්නවද කියන එක බලපාන්නේ. ඒ වගේම මුළු ආදායම රටේ මුළු ආදායම කොච්චරයිද ඒකෙන් අදාළ පිරිසට හිමි වෙන කොටස කොච්චරයිද කියන එක අදාළ නැහැ. එක පුද්ගලයෙකු බලපාන්නේ පුතේ එයාගේ පෞද්ගලික ආදායම විතරයි. එතනින් තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. බලන්න දකුණට විතැන්වීම කෙරෙහි බල නොපාන සාධකයේ උත්තරේ පුතේ ප්‍රශ්න උත්තර අංක 4 සහල් පාරිභෝගිකයන් සංඛ්‍යාව. එහෙනම් පුතේ අපි කියන්න ඕන සහල් පාරිභෝගික සංඛ්‍යාව. එතන ජනගහනය කියලා අපි ගත්තේ අතන පාරිභෝගික සංඛ්‍යාව. එහෙනම් පුතේ උත්තර අංක 4 පාරිභෝගික සංඛ්‍යාව. පාරිභෝගික සංඛ්‍යාව පුතේ පෞද්ගලික ඉල්ලුමට බලපෑමක් නැහැ. අන්න පුතේ එතන අංක 4 උත්තරය. එතන පොඩක් යටින් ලියන්න. පෞද්ගලික ඉල්ලුමට ගැනුම්කරුවන් සංඛ්‍යාව බලපාන්නේ නැත. පෞද්ගලික ඉල්ලුමට ගැනුම්කරුවන් සංඛ්‍යාව බලපාන්නේ නැත. හරිද? පෞද්ගලික ඉල්ලුමට ගැනුම්කරුවන් සංඛ්‍යාව බලපාන්නේ නැත. හරිද? right. පුතාට මේවා ලියා ගන්න අවශ්‍ය නම් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න පුළුවන්. හරිද? right. ප්‍රශ්න දෙක. දෙවෙනි ප්‍රශ්නේ කියමු. ඉල්ලුම් වක්‍රයක් ඇඳීමේදී පදනම් කරගනු ලබන උපකල්පනය වන්නේ. බලන්න. ඉල්ලුම් වක්‍රයක් ඇඳීමේදී පදනම් කරගන්න උපකල්පනයක් වන්නේ. මේක ඇත්තට විභාග ප්‍රශ්නයක්, පාස් පේපර් ප්‍රශ්නයක්. බලන්න. අපව මෙන්න පුතේ මොකක්ද? භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන සාධක. P PN Y T EX OY. අපුතේ මෙතනදී උපකල්පනය කරනවා මොකක්ද? මිල හැර අනිකුත් සාධක ස්ථාවරයි. මිල හැර අනිකුත් සාධක ස්ථාවරයි කියලා උපකල්පනය කරනවා. මිල හැර අනිකුත් සාධක ස්ථාවරයි කියලා උපකල්පනය කරලා අදාළ භාණ්ඩේ මිලත් එහෙනම් දැන් මිල හැර අනිකුත් සාධක ස්ථාවරයි කියලා උපකල්පනය කරාම පුතේ භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? අදාළ භාණ්ඩේ මිල. දැන් අපි පුතේ එක අක්ෂයකට ඉල්ලුම් ප්‍රමාණය දාලා අනිත් අක්ෂයට මිල දාලා ප්‍රස්ථාරය දෙනවා. මේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර සාමාන්‍ය භාණ්ඩයක තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් නිසා වක්‍රය මේ පැත්තට බැහැවුනේ. එහෙනම් මොකක්ද පුතේ උපකල්පනේ? මිල හැර අනිකුත් සාධක ස්ථාවරයි. උත්තර අංක 5 පුතේ. උත්තරය 5. මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන සාධක ස්ථාවරව පවතින බවය. මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන සාධක ස්ථාවරව පවතින බවය. හරිද? right. ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්න අංක 3. කියමු. ප්‍රශ්න අංක 3. හරිද? ප්‍රශ්න අංක 3. පුතේ ගිෆන් භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. ගිෆන් භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. පුතේ අපිට ගිෆන් භාණ්ඩ මතක් කරමු. ආදායම වැඩි වෙනකොට මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර අනුලෝමීය සම්බන්ධයක් තියෙන භාණ්ඩවලට අපි කියනවා පුතේ මොන භාණ්ඩද? ගිෆන් භාණ්ඩ. නැත්තම් මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන, මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන භාණ්ඩවලට කියනවා පුතේ මොකද කියනම? ගිෆන් භාණ්ඩ. ගිෆන් භාණ්ඩ. එහෙනම් ගිෆන් භාණ්ඩයක් කියන්නේ මොකද්ද පුතේ? මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩ. නැත්නම් මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අනුලෝමීයව හැසිරෙන භාණ්ඩ. පුතේ මේ ගිෆන් භාණ්ඩවල අපොඩක් වෙනම ගමු. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා.
මේ දෙක අනුලෝමයි. ඒ වගේම පුතේ මතක තියාගන්න හොඳින් ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ආදායමයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. අන්න හොඳට මතක තියාගන්න. ගිෆන් භාණ්ඩවල පුතේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙන්නේ ප්‍රතිලෝමීය සම්බන්ධය. අනුලෝමීය සම්බන්ධය. ඒ වගේම ගිෆන් භාණ්ඩවල ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ පුතේ ගිෆන් භාණ්ඩවල ආදායමයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඒ කියන්නේ පුතේ ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ආදායමයි ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා කියන්නේ බාමේ ගිෆන් භාණ්ඩ වැටෙන්නේ පුතේ මොන භාණ්ඩ කොටද? බාල භාණ්ඩ කොටට. පුතාට අපි පන්තියේ උගන්වලා ඇති මෙහෙම මොකක්ද? සියලු ගිෆන් භාණ්ඩ බාල භාණ්ඩ වේ. අපි බොහොම ලොකුට විග්‍රහයක් කළා ඇති මොකක්ද? බාල භාණ්ඩේ ආදායම් ප්‍රතිවිපාකය ඍණ, ගිෆන් භාණ්ඩේ ආදායම් ප්‍රතිවිපාකය ඍණ. ගිෆන් භාණ්ඩේ බාල භාණ්ඩේ දෙකේම ආදායම් ප්‍රතිවිපාකය ඍණ නිසා ගිෆන් භාණ්ඩත් අපි අල්ලලා දාන මොන කොටද? බාල භාණ්ඩ කොට. එහෙනම් අපි කතා කරගෙන ආයේ පුතේ ගිෆන් භාණ්ඩ ගැන. මොකද ගිෆන් භාණ්ඩයක් කිව්වේ? මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩ ගිෆන් භාණ්ඩ. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩ ගිෆන් භාණ්ඩ. පුතේ ඊට පස්සේ අපි තව පොඩ්ඩක් විග්‍රහයක් කළා. මොකක්ද? ගිෆන් භාණ්ඩ දවසක් අරගෙන ලොකු විග්‍රහයක් කළා. ඉතින් පුතාට නෝට් එක බලන්න ඕන. මතක නැත්තම් මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිලයි ඉල්ලුම් ප්‍රමාණය අනුලෝමීයි. ඉල්ලුම් නීතියට පටහැනි. හැබැයි ගිෆන් භාණ්ඩ පුතේ අපේ ආදායමයි ඉල්ලුමයි හැසිරීම සැලකුවොත් මෙහෙමයි. මිල වැඩි කළොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ආදායම වැඩි කළොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ආදායමයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. උතර මතකයිනේ. ආදායමයි ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිලෝමීව හැසිරෙන්නේ මොන භාණ්ඩවලද? බාල භාණ්ඩවල. එහෙනම් අපි කියනවා පුතේ සියලුම ගිෆන් භාණ්ඩ මොන භාණ්ඩද? බාල භාණ්ඩ. සියලුම ගිෆන් භාණ්ඩ බාල භාණ්ඩ. හරි. දැන් අපි අහනවා පුතේ ප්‍රශ්නේ බලන්න. ඉල්ලුම් වක්‍රයක් මිල වැඩි වෙන විට මොකද වෙන්නේ? ආදායම වැඩි වෙනකොට මොකද වෙන්නේ කියලා. මේ බලන්න. මිල වැඩි වෙනකොට ගිෆන් භාණ්ඩ. මිල වැඩි වෙනකොට මොකද වෙන්නේ? ආදායම වැඩි වෙනකොට මොකද වෙන්නේ? එහෙනම් අපි කියනවා මොකද පුතේ? මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. පස්තාලයක් කරමු අපි. Q P ගිෆන් භාණ්ඩේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝමීය සම්බන්ධයක්. ඒක නිසා පුතේ අපි ඉල්ලුම් වක්‍රයක් හැන්දොත් ඔය වගේ. සැපයුම් වක්‍රය වගේ. ඔව්. මේ දෙක අතර අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ. අනුලෝම සම්බන්ධයක් තියෙන විචල්‍ය දෙකක් පස්තාරගත කළොත් ධන බෑවුමක් සහිතව ඉහළට යන්නේ. අපි ඒක දන්නවා. අපේ ගන්න මිල වැඩි වුණොත් මොකද වෙන්නේ? දැන් මේ පැත්තේ මිල. මේ පැත්තේ ඉල්ලුම් ප්‍රමාණය. මම දාන P1 Q1. මිල වැඩි වුණොත් මොකද වෙන්නේ? මිල වැඩි වුණොත් වෙන්නේ මේ බලන්න. P2 Q2. P2 Q2 මේ පැත්තෙන් මිල වැඩි වෙනවා. මේ පැත්තෙන් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉල්ලුම් ලක්ෂය වක්‍රය දිගේ උඩට යනවා. එහෙනම් පුතේ බලන්න. මිල වැඩි වුණොත් මොකද වෙන්නේ? ලක්ෂය වක්‍රය දිගේ ඉහළට යනවා. ඊට පස්සේ අපි අහනවා පුතේ ආදායම වැඩි වුණොත් මොකද වෙන්නේ? මෙන්න ආදායම. පුතේ ආදායම වැඩි වෙනකොට මම කියන්නේ සියලු ගිෆන් භාණ්ඩ බාල භාණ්ඩ වේ. සියලු ගිෆන් භාණ්ඩ බාල භාණ්ඩ වේ. දෙකේම බාල භාණ්ඩේ ගිෆන් භාණ්ඩේ දෙකේම ආදායම් ප්‍රතිවිපාකය ඍණ. මොකද ආදායම් ප්‍රතිවිපාක ඍණ කියන්නේ
ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් ආදායම වැඩි වෙනකොට given බාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හරිද? right. දැන් අපි ප්‍රස්ථාරය දුන්නේ QD මේ පැත්තට දෑවා. මේ පැත්තට P දෑවා. මිල හොනේ. ඔන්න ලක්ෂය. මෙන්න D. දැන් මොකද වෙන්නේ? ආදායම වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම ප්‍රමාණය නෙවෙයි. ඉල්ලුම අඩු වෙලා පුතේ ඉල්ලුම් වක්‍රය DD2 කියලා වර්ධනය වෙන්නේ. වමට විතැන් වෙනවා. උතර රූප සටහන අඳින්න අවශ්‍ය නම් වීඩියෝ එක නතර කරලා රූප සටහන ඇඳලා. උතර බලන්න පුතේ හොඳට. එහෙනම් මොකද අපි කියන්නේ? ආදායම වැඩි වුණොත් ඉල්ලුම අඩු වෙලා ඉල්ලුම වක්‍රය පයින්නවා වමට. විතැන් වෙනවා වමට. එහෙනම් මිල වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා ලක්ෂ්‍ය වක්‍රය දිගේ ඉහළට යනවා. ආදායම වැඩි වුණොත් ඉල්ලුම අඩු වෙලා ලක්ෂ්‍ය වක්‍රය වමට විතැන් වෙනවා. උත්තරය පුතේ උත්තර අංක 4 ඉල්ලුම් ලක්ෂ්‍ය ඉහළට ගමන් කරයි ඉල්ලුම් වක්‍රය වමට විතැන් වේ. හොඳයි. උත්තර අංක 4 තුන්වෙනි ප්‍රශ්නය. හරිද? right. පුතේ අපි ළඟ පසුගිය අවුරුද්දේ පුතේ මේ ලියපු අයගේ විශාල ප්‍රශ්න තිබුණා. කොරෝනා නිසා අපිට ගොඩක් දේවල් කරගන්න බැරි වුණා. නේද? හැබැයි අපි ලොකු උත්සාහයක් ගත්තා. හරිද? මම පන්ති දෙකක් විතරයි කරන්න පුතේ මේ අකුරැස්ස සහ මොරවක කියන පන්ති දෙක. මට දැන් කාලය ගොඩක් තියෙනවා. මම ගිය අවුරුද්දේ තමතර පන්ති ගොඩක් දාලා කිසිම අඩුපාඩුවක් නැතුව විෂය නිර්දේශය ආවරණය කළා. පොයින්ට් තිබුණා. දැන් අපිට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. දිස්ත්‍රික්කයේ 3 6 8 9 11 අපි ගත්තොත් පළවෙනි 10 දෙනාගෙන් 4 දෙනෙක්ම අපේ පන්තියට ආපු දරුවෝ. හරිද? ඉතින් අපිට විශාල මේ පන්ති දෙකෙන් විතරක් දරුවෝ 45ක් දැන්ට වාර්තාවල තියෙන විදිහට පන්ති දෙකෙන් මොරෝක අකුරැස්සෙන විතරක් දරුවෝ 45 විශ්වවිද්‍යාලයට තේරලා ඉන්න පන්ති දෙකකින් මාතර දිස්ත්‍රික්කයෙන් ගන්න ප්‍රමාණයත් එක්ක බැලුවම 45ක්ම අපේ ඉගෙන ගත්ත දරුවෝ. ඒ දරුවෝ විශ්වවිද්‍යාලෙ ගිය පුතේ වෙන දෙයක් නිසා නෙවෙයි. අපි කරපු වැඩපිළිවෙල ඇතුලේ. ඔබ දන්නවා අපි එම දරුවෝ දාලා කතා පවත්වන එහෙම මට්ටමක නැහැ. අපි මේ ගැන කතා කරන්න කාලේ නාස්ති කරන්නේ නැහැ ඇත්තටම. මෙන්න ප්‍රතිඵල. ඉතින් මේ වැඩපිළිවෙල ඇතුලේ නම් මම උතක් මතක තියාගන්න ඕන. දෙන වැඩ ටික හරියට කරන්න. කියන වැඩ ටික හරියට කරන්න. අනිවාර්යෙන් ඔබට නියත සාමාර්ථයකට යන්න පුළුවන්. හරිද? right. සමස්ත ආර්ථිකයේම වැටුප් මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙළඳපොලේ හටගත හැකි වෙනස්කම්. මේ බලන්න. වැටුප් මට්ටම ඉහළ යාම. ඉල්ලුම් වක්‍රයටයි සැපයුම් වක්‍රයටයි දෙකටම බලපානවා පුතේ. වැටුප් මට්ටම ඉහළ යාම ඉල්ලුම් වක්‍රයටයි සැපයුම් වක්‍රයටයි දෙකටම බලපානවා. වැටුප් මට්ටම ඉහළ යාම ඉල්ලුම් වක්‍රයටයි සැපයුම් වක්‍රයටයි දෙකටම බලපානවා. පුතේ මෙන්න ඉල්ලුම කෙරෙහි බලපාන සාධක QD සමානයි ශ්‍රුතියක් වේ P PN Y. වැටුප් මට්ටම කියන්නේ මොකක්ද පුතේ? ආදායම. එහෙනම් පුතේ රටේ වැටුප් මට්ටම වැඩි වෙලා මිනිසුන්ගේ ආදායම වැඩි වුණොත් මිනිස්සු ඉල්ලන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. ඉල්ලුම් ආදායම වැඩි වුණොත් ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය D2 කියලා විතැන් වෙනවා පාඩු පුතේ දකුණට විතැන් වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් පුතේ සැපයුම ගත්තම QS සමානයි ශ්‍රුතියක් වේ P C T. මේ C කියන්නේ මොකද්ද? cost නිෂ්පාදන පිරිවැය. යෙදවුම් මිල ගණන් නිෂ්පාදන පිරිවැය. දැන් පුතේ බලන්න. වැටුප් ඉහළ ගියාම නිෂ්පාදකයාගේ පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා.
නිෂ්පාදකයාට භාණ්ඩය හදන්න යන වියදම වැඩි වෙනවා. දෙපැත්තටම බලපාන. වැටුප් මිල ශ්‍රමය කියන්නේ ප්‍රධාන යෙදවුමක්. යෙදවුම් මිල ගණන් මොකද වෙන්නේ? වැඩි වෙනවා. නිෂ්පාදකයාගේ පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. පිරිවැය වැඩි වෙලා පුතේ මේ සැපයුම් වක්‍රය S2 කියලා පාඩපයින් වමට විතැන් වෙනවා. එහෙනම් ඔයාලා හොදට උත්තරේ මොකක්ද? ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ. සැපයුම් වක්‍රය වමට විතැන් වේ. උත්තරාංක 2. එහෙනම් ප්‍රශ්න අංක 4 උත්තරාංක 2. right. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. කියවන්න. හොඳයි බලන්න තේ රූපේ දිහා හොඳින්. දැන් බලන්න හොඳට ප්‍රශ්න දුන්නු ගම අපි පොඩක් හොඳට මතක් කරගන්න. මතක තියාගන්න. මේ රටාවට පුරුදු වෙන්න. පුතේ මේ MCQ ප්‍රශ්න ගත්ත ගමන් උත්තරේ තෝරන්න නෙවෙයි මහන්සි වෙන්න. තකල මතක් කරගන්න පුතේ. මේ ප්‍රශ්නේ අහන තියරි කොටස මොකක්ද? ඒක තමයි පුංචි රූපයක් විදියට නිර්මාණය කරගන්න. ඒතර මතක තියාගන්න ඕන. අපේ දරුවෝ කරන්නේ මොකද්ද? දරුවන්ට තියෙන්නේ හදිස්සියක්. මොකටද? උත්තර පහෙන් මොකක්ද ආවේ? ඒක නෙමෙයි කරන්න ඕන. ප්‍රශ්න දැක්ක ගමන් අපිට පේනවා අපි මතක් කරගන්න ඕන අපිට මේ ප්‍රශ්නේ නිර්මාණය කරලා දෙන තියරි කොටස මොකක්ද? මේ බලන්න. අපි මතක් කරගමු පුතේ. මේ බලන්න. x මිල එකාක්ෂයක y ප්‍රමාණය අනිසාක්ෂය. මේ බලන්න. x මිල y ඉල්ලුම් ප්‍රමාණය. එක භාණ්ඩයක මිලකි අනිත් භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණයයි දාලා මේ වගේ ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ අපි දන්නවා පුතේ හරස් නම්මිතාවය. එතකොට අපි කියනවා මේ ආදේශන අනුපූරක සම්බන්ධය. හරිද? මේ බලන්න. මේ x මිලයි y ඉල්ලුම් ප්‍රමාණයයි දාලා ඉඳපු ප්‍රස්ථාරේ ඉහළට බෑවුම් වෙලා තියෙනවා. මේකේ බෑවුම මොකද්ද පුතේ? ධන. එහෙනම් මේ දීලා තියෙන x භාණ්ඩේ මිලයි y භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණයයි දාලා ඇඳලා තියෙන ඉල්ලුම් වක්‍රය ඉහළට බෑවුම් වෙනවා. ධන බෑවුමක් සහිත. පුතා දන්නවා අක්ෂ දෙකට දාන විචල්්‍ය දෙකක් අක්ෂ දෙකට විචල්්‍ය දෙකක් දාලා අඳිද්දි ප්‍රස්ථාරේ ඒක ඉහළට බෑවුම් වෙනවා නම් ධන බෑවුමක් සහිතව මේ දෙක අතර තියෙන්නේ අනුලෝමීය සම්බන්ධය. මේ දෙක අතර තියෙන අනුලෝමීය සම්බන්ධය. පුතේ අපි කියනවා එක භාණ්ඩයක මිල වැඩි වෙද්දී අනිත් භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මේ දෙක අතර අනුලෝමීය සම්බන්ධයක් තියෙනවා නම් ඒකට අපි කියනවා පුතේ ඒ දෙක මොන භාණ්ඩ දෙක? ආදේශන. හරියට මස් මාළු වගේ. ආදේශන හරියට මොන වගේද? මස් මාළු වගේ. ඇත්තනේ මස් මිල වැඩි වෙනකොට මාළු ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ඒතර එක භාණ්ඩයක මිල අනෙක් භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයක් දාලා මෙන්න මේ වගේ ඉල්ලුම් වක්‍රයක් ඇඳලා මේකට කියනවා හරස් ආදේශන ඉල්ලුම් වක්‍රය. මේ වගේ එක භාණ්ඩයක මිලයි අනිත් භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයයි දාලා ප්‍රස්ථාරයක් ඇඳොත් වක්‍රයක් ඇඳොත් ඒක කියනවා හරස් ආදේශන ඉල්ලුම් වක්‍රය. දැන් අපි අහන්නේ මොකද්ද පුතේ බලන්න. y භාණ්ඩයේ මිල ස්ථාවරව තිබිටි x භාණ්ඩයේ මිල වැඩි වෙන විට x මිල වැඩි වුණොත් මොකද වෙන්නේ? p1 මේ x මිල වැඩි වුණොත් මොකෝ වෙන්නේ? p1 p2 කියලා වැඩි වුණොත් මේ q1 q2 කියලා මොකද වෙන්නේ පුතේ? ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා ලක්ෂ්‍ය ab වශයෙන් ඉහළට යනවා. හරිද? right. හැබැයි දෙවෙනි එකේ තියෙන මොකක්ද පුතේ? y භාණ්ඩේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය. මේ තියෙන්නේ y භාණ්ඩේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය. y ගේ මිල ඉල්ලුම් ප්‍රමාණය දාලා ඉඳපු සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය. හරිද? සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය d1. y ට මොකද වෙන්නේ? අන්න
x මිල වැඩි වෙනකොට y ගේ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය පයින්නවා පුතේ කොහාටද? දකුණට. මේක තියෙන්නේ මොකක්ද? y මිල y ඉල්ලුම් ප්‍රමාණය. ඒතර මේ තියෙන්නේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය. පුතා මතක් කරගන්නකෝ. සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය දකුණට විතර වෙන බලපාන සාධක මොනවද? ආදේශන මේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය බලන්න. සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය දකුණට විතර වෙන සාධක ටික මතක් කරගන්න. ආදේශන මිල ඉහළ යාම, අනුපූරක මිල පහළ යාම, ආදායම වැඩිවීම, පාරිභෝගික රුචිය වැඩිවීම, අනාගත මිල වැඩි වේයයි අපේක්ෂා කිරීම ආදී දේවල් ටික. එහෙනම් ආදේශන මිල වැඩිවීම මේ දෙක අතර තියෙන මොකක්ද? ආදේශන. y භාණ්ඩයට x කියන්නේ මොකක්ද? ආදේශනය. එහෙනම් ආදේශනයේ මිල ඉහළ යනකොට y භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙලා වක්‍රය පයින්නවා දකුණට. උත්තරය පුතේ 3 y භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ. y භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ. එතන වාක්‍යයක් ලියන්නේ x හා y ආදේශන වේ. එතන පුංචි වාක්‍යයක් ලියන්න x හා y ආදේශන වේ. x හා y ආදේශන වේ. ආදේශන මිල ඉහළ යාමෙන් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ. ආදේශන මිල ඉහළ යාමෙන් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ. ආදේශන මිල ඉහළ යාමෙන් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ. හොඳයි. අංක 6. හයවෙනි ප්‍රශ්න බලන්න. x භාණ්ඩය සඳහා ආදායම් ඉල්ලුම් නම්‍යතාව ඍණාගයක්ද x හා y යන භාණ්ඩ සඳහා හරස් ඉල්ලුම් නම්‍යතාව ඍණාගයක්ද වේ. මේ බලන්න පුතේ. ආදායම් ඉල්ලුම් නම්‍යතාව ඍණ. පුතේ භාණ්ඩයක ආදායමයි ඉල්ලුම් ප්‍රමාණයයි ප්‍රතිලෝමීයව හැසිරෙනකොට මේ දෙක අතර ප්‍රතිලෝමීය නැත්තම් ඍණ සම්බන්ධයක් තියෙන නිසා තමයි පුතේ ආදායමයි ඉල්ලුම් ප්‍රමාණයයි දාලා ගණනය කරන ආදායම් ඉල්ලුම් නම්‍යතාව ඍණාගයක් ගන්න. අපි කියනවා ආදායම් ඉල්ලුම් නම්‍යතාව ඍණාගයක් ගන්නේ ආදායමයි ඉල්ලුම් ප්‍රමාණයයි ප්‍රතිලෝමීය හැසිරෙන නිසා. ප්‍රතිලෝමීය හැසිරෙන භාණ්ඩවල. එහෙනම් අපිට අපි කියන්න ඕන. හරි. ආදායම් ඉල්ලුම් නම්‍යතාව ඍණනේ. ආදායම් ඉල්ලුම් නම්‍යතාව ඍණාගයක් ගත්තේ ආදායමයි ඉල්ලුම් ප්‍රමාණයයි ප්‍රතිලෝමීයව හැසිරෙන නිසා. හරි. ආදායමයි ඉල්ලුම් ප්‍රමාණයයි ප්‍රතිලෝමීයව හැසිරෙන්නේ පුතේ මොන භාණ්ඩවලද? බාල භාණ්ඩවල. ආදායමයි ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිලෝමීයව හැසිරෙන්නේ මොන භාණ්ඩවලද? බාල භාණ්ඩවල. හරිද? right. ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා පුතේ x භාණ්ඩේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර හරස් ඉල්ලුම් නම්‍යතාව ඍණාගය. පුතේ අරහන් x මිලයි y ඉල්ලුම් ප්‍රමාණයයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තිබිච්ච නිසා ප්‍රතිලෝම නැත්තම් ඍණ සම්බන්ධයක් තිබිච්ච නිසා තමයි පුතේ හරස් ඉල්ලුම් නම්‍යතාව EDXY මොකක් වුණේද? ඍණ. නැත්නම් මේක කියනවා හරස් ඉල්ලුම් නම්‍යතාව ඍණාගයක් ගන්නේ එක භාණ්ඩයක මිල වැඩි වෙනකොට අනිත් භාණ්ඩෙ මිල අඩු වෙච්ච නිසා. x මිල වැඩි වෙද්දි y ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙච්ච නිසා. අපි කොහොමද දන්නව? මේ දෙක අතර සම්බන්ධිත භාණ්ඩෙ මිලයි සලකා බලන භාණ්ඩෙ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන නිසා තමයි පුතේ හරස් ඉල්ලුම් නම්‍යතාව ඍණාගයක් ගන්න. පුතා දන්නවා හරස් ඉල්ලුම් නම්‍යතාව ඍණාගයක් ගන්නේ අනුපූරක භාණ්ඩවල.
අනුපූරක භාණ්ඩවල. දැන් අපි ඉස්සෙල්ලා ප්‍රශ්න කරානේ හරස් ඉල්ලුම් නම්‍යතාව ධනාගයක් ගන්නේ ආදේශන භාණ්ඩවල. හරස් ඉල්ලුම් නම්‍යතාව ධනාගයක් ගන්නේ ආදේශන භාණ්ඩවල. ඇයි? ආදේශනයේ මිලයි සලකා බලන භාණ්ඩ ඉල්ලුමයි අතර තියෙන අනුලෝම සම්බන්ධය. හැබැයි පුතේ මේ බලන්න හොඳින් අනුපූරක සම්බන්ධය. අපිට උදාහරණයක් දැවුවොත් මේ බලන්න. තේවල මිල ඉහළ යද්දි සීනි ඉල්ලුම අඩු වෙනවා. තේවල මිල ඉහළ යද්දි සීනි ඉල්ලුම අඩු වෙනවා. තේ සීනි කියන්නේ අනුපූරක භාණ්ඩ. එහෙනම් තේ මිල වැඩි වෙද්දි සීනි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. තේ සීනි අතර තියෙන ප්‍රතිලෝමීය ඍණ සම්බන්ධය. එහෙනම් පුතේ EDXY ඍණ අනුපූරක භාණ්ඩ. එහෙනම් පුතේ මොකක්ද උත්තරේ වෙන්න ඕන? උත්තරාංක 4 X බාල භාණ්ඩයක් ඊට පස්සේ Y භාණ්ඩය සමග අනුපූරක සම්බන්ධයක් පෙන්වයි උත්තරාංක 4. X කියන්නේ බාල භාණ්ඩයක්. ඇයි? ආදායම් මේ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඊට පස්සේ මේ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් නිසා අනුපූරක භාණ්ඩ උත්තරාංක 4 සාමාන්‍ය භාණ්ඩයක් වන අතරය Y භාණ්ඩයේ සමග අනුපූරක සම්බන්ධයක් පෙන්වයි. ප්‍රශ්නාංක 7 බලන්න කියනවා පාරිභෝගික ආදායම වෙනස් වන විට ABCD භාණ්ඩවල ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වී ඇති ආකාරය පහත වේ. පුතේ අපි දන්නවා ඉගෙනගත්ත මූලික සංකල්පය තමයි මෙන්න මේක. සාමාන්‍ය භාණ්ඩයි බාල භාණ්ඩයි. මොකද පුතේ? ආදායම වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණයත් වැඩි වෙනවා නම් මේ දෙක අතර අනුලෝම සම්බන්ධයක් නම් ඒ දෙකට කියන පුතේ මොන භාණ්ඩද? සාමාන්‍ය භාණ්ඩ. ආදායම් ඉල්ලුම් නම්‍යතාව පැත්තෙන් ගත්තොත් ධන. ආදායම් ඉල්ලුම් නම්‍යතාව පැත්තෙන් ගත්තොත් ධන. නේද? ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩ, ආදායමයි ඉල්ලුම් ප්‍රමාණය අනුලෝමීව හැසිරෙන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ. හරිද? ඒතර සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ගත්තොත් ධන. අනිත් පැත්තේ ආදායම වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා නම් ඔය දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් නම් ඒවට අපි කියනවා පුතේ නමක් මොන භාණ්ඩද? බාල භාණ්ඩ. බාල භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව පැත්තෙන් ගත්තොත් EDY ඍණ. හරිද? ධන විචල්‍ය දෙකක් අදාළව නම්‍යතාව ගන්න එකලොත් ධන සංගුණකයක්, ඍණ විචල්‍ය දෙකක් අදාළව නම්‍යතාව ගන්න එකලොත් නම්‍යතා සංගුණක ඍණ. ධන සම්බන්ධයක් තියෙන විචල්‍ය දෙකක් නම් අනුලෝමයි, ඍණ සම්බන්ධයක් තියෙන විචල්‍ය දෙකක් නම් ප්‍රතිලෝමයි. නම්‍යතා සංගුණකෙත් ඒ විදිහටමයි එන්නේ. දැන් අපි කරනවා බලන්න මොකටද? භාණ්ඩ හතරක් ගැන අපිට කියනවා. බලන්න පළවෙනි A භාණ්ඩේ ආදායම වැඩි වෙන විට වැඩි වෙන වචනේ highlight කරන්න. වැඩි වෙන විට වැඩි වෙන කියන වචනේ highlight කරන්න. වඩා වැඩි වේගයකින් A භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙනම් මේ දෙක අතර තියෙන අනුලෝම සම්බන්ධයක් මොන භාණ්ඩයක්ද? සාමාන්‍ය භාණ්ඩයක්. A භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩයක්. B බලන්න. ආදායම වැඩි වෙන කියන වචනේ highlight කරන්න. ආදායම වැඩි වෙන විට ඊට වඩා අඩු වේගයකින් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. අන්න පුතේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා. එහෙනම් B කියන්නේ බාල භාණ්ඩය. ප්‍රතිලෝම සම්බන්ධ. C ගන්න. ආදායම අඩු වෙන වේගයට. අඩු වෙන කියන වචනේ highlight කරන්න. ආදායම අඩු වෙන වේගය අඩු වෙනවලු. වැඩි වේගයක C භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙයි. වැඩි වේග කියන වචනේ highlight කරා. එනම් පුතේ ප්‍රතිලෝම සම්බන්ධයක් මොන භාණ්ඩද? B C කියන්නේ බාල භාණ්ඩය. D භාණ්ඩ එක ආදායම අඩු වෙන විට Y අඩු වෙනකොට ඊට වඩා අඩු වේගයෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙයි. අන්න පුතේ මේ දෙක අතර තියෙන අනුලෝම සම්බන්ධයක් සාමාන්‍ය භාණ්ඩ. එහෙනම් අපි කියනවා පුතේ සාමාන්‍ය භාණ්ඩ දෙකයි තියෙන්නේ මොකක්ද භාණ්ඩ දෙක? A සහ
D විතරයි උත්තරාංක 5. උත්තරාංක 5. හරිද? right. කියවන්න ඊළඟ ප්‍රශ්නේ. හරිද? කියවන්න. වායු සමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය මත රජය විසින් බද්දක් පනවනු ලැබුවොත් වායු සමීකරණ යන්ත්‍ර වෙළඳපොළ මත සම්පූර්ණක් වේ. පුතේ මෙතන තියෙන දේ තමයි ප්‍රශ්න සරලයි. හැබැයි නිතරම ප්‍රශ්න පත්‍රය නිර්මාණය කරන කෙනා බලාපොරොත්තු කරන්නේ ඔබේ අවධානය වෙන පැත්තකට ගන්න. දැන් මෙතන බලන්න. වායු සමීකරණ යන්ත්‍ර කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක්. ඔබ කල්පනා ඔබේ අවධානය විතර ආරයි. වායු සමීකරණය සුඛෝපභෝගී භාණ්ඩයක්. අනවශ්‍ය පැත්තකට ඔබේ මනස යොමු වෙනවා. නේද? ඔබ අන්නේ වගේ තැන්වල බොහෝ පරිස්සම් යුතුයි. තම සරලයි පුතේ. වෙළඳපොළෙහි සඳහන් වෙන්නේ මොකක්ද වෙන්නේ? ඕනම සාමාන්‍ය භාණ්ඩයක් මත බද්දක් පැනෙව්වම S ධන T කියලා සැපයුම් වක්‍රය පහළ විතැන් වෙනුත්තේ වමට විතැන් වෙනවා. උත්තරාංක 4 සැපයුම් වක්‍රය වමට විතැන් වෙනු ඇත. උත්තරාංක 4 සැපයුම් වක්‍රය වමට විතැන් වෙනු ඇත. දවසක ප්‍රශ්න. අපි නොපුතේ ප්‍රශ්නාංක 9 බලන්න ප්‍රශ්නාංක 9 කියවන්න. අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී x භාණ්ඩයේ මිල පහළ බසී නම් x අනෙකුත් කරුණු නොවෙනස් තිබියදී x භාණ්ඩයේ මිල පහළ බසී නම් x භාණ්ඩය සඳහා ඇති වෙළඳපොළේ සිදුවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත්තේ. බලන්න කීයදයි අනෙකුත් කරුණු නොවෙනස් x භාණ්ඩයේ මිල පහළ බසී නම් x භාණ්ඩයේ වෙළඳපොළේ සිදුවීමට ඉඩකඩ ඇත්තේ. x භාණ්ඩ වෙළඳපොළේ වෙන්නේ මොකක්ද කියලා? මෙන්න මොකක්ද වෙන්නේ පුතේ? මෙන්න ඉල්ලුම් ප්‍රමාණය x ඉල්ලුම් ප්‍රමාණය x මිල. මෙන්න x ඉල්ලුම මිල පහළ බයිනවලු මිල 10යි ඉල්ලුම් ප්‍රමාණය 200. මිල පහළ බැස්සොත් මොකද වෙන්නේ? ඔන්න ඒ ලක්ෂී. මිල පහළ බැස්සොත් වෙන්නේ මොකක්ද? මෙන්න මිල අඩු වෙනවා. මිල පහට අඩු වුණොත් ඉල්ලුම් ලක්ෂ්‍ය වක්‍රය දිගේ පහළට ඇවිල්ලා ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ පුතේ? වැඩි. වෙන්නේ මොකද්ද? ලක්ෂ්‍ය වක්‍රය දිගේ පහළට ඇවිල්ලා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉල්ලුම නෙවෙයි නේ. ඉල්ලුම් ප්‍රමාණය වැඩි. ඉල්ලුම් ප්‍රමාණය වැඩි. සලකා බලන භාණ්ඩේ මිල. පුතර අපි බලලා තියෙන මොකද්ද? සලකා බලන භාණ්ඩේ මිල වෙනස් වුණොත් වෙන්නේ ලක්ෂ්‍ය වක්‍ර දිගේ යන්නේ. සලකා බලන භාණ්ඩේ මිල අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා ලක්ෂ්‍ය වක්‍ර දිගේ පහළට එනවා. උත්තරාංක 4 පුතේ x භාණ්ඩේ ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වන්නේය. හරිද? ප්‍රමාණය වැඩි වන්නේය. right. බබුගේ ප්‍රශ්නාංක 10 ඉල්ලුම් නම්‍යතාව අපරිමිතයක් ගන්න අවස්ථාවකට නිදසුනක් වන්නේ. පුතා මතකයි? ඉල්ලුම් නම්‍යතාව මෙන්න Q P. පුතා නම්‍යතාව කියන්නේ මොකද්ද? නැමෙනවා, වෙනස් වෙනවා කියන එක. නේද? නම්‍යතාව කියන්නේ මොකද්ද? මිලට අනුව නැමෙනවා, වෙනස් වෙනවා කියන එක. මට කියන්නේ නම්‍යතාව පූර්ණ අනම්‍ය ඉල්ලුම්. අනම්‍ය ඉල්ලුම. කැරේ දන්නේ මොකද්ද? ඒකීය නම්‍ය ඉල්ලුම. නම්‍ය ඉල්ලුම. පූර්ණ ඉල්ලුම. කියන්නේ නම්‍යත අවස්ථාවේ පූර්ණ අනම්‍ය ඉල්ලුම. පොඩ්ඩක් වෙනස් වෙලා නේ. අනම්‍ය ඉල්ලුම. නම්‍ය ඉල්ලුම. පූර්ණ නම්‍ය ඉල්ලුම. ඔය අතරේ පෙන්වන්න බැරි එකක් තියෙනවා මොකද්ද? මේ මොකද්ද? ඒකීය නම්‍ය ඉල්ලුම. එහෙනම් කියාගෙන
පූර්ණ නම් ඉල්ලුම, අනම්‍ය ඉල්ලුම, ඒකීය නම් ඉල්ලුම, නම්‍ය ඉල්ලුම, පූර්ණ නම්‍ය ඉල්ලුම. අපි අහනවා මිල ඉල්ලුම් නම්‍යතාව අපරිමිතයක් ගන්න. අපරිමිත කියන වචනේ highlight කරලා උඩින් යන්න පූර්ණ නම්‍ය. අපරිමිත කියන වචනේ highlight කරලා උඩින් යන්න පූර්ණ නම්‍ය. අගයක් ගන්න අවස්ථාවට දානවා. උදේට මතකයි මොන තරගයේද? පූර්ණ තරගය. මොන වෙළඳපොළද පුතාට මතක? පූර්ණ තරංකාරී වෙළඳපොළ. මම පොඩ්ඩක් මතක් කරමු පුතේ. මොනවද පූර්ණ තරංග වෙළඳපොළ උදාහරණකුයි? වී, බඩයිරිඟු, වට්ටක්කා, බුලා. මොනවද ලක්ෂණ ටික පුතේ? සමජාතීය භාණ්ඩ අලෙවිකරන. ගැනුම්කරුවන්, විකුණුම්කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නේ. පූර්ණ දැනුමක් තියෙන වෙළඳපොළ. මේ වෙළඳපොළේ පුතේ මොන මිලක්ද තියෙන්නේ? පැවරුණු මිලක් තියෙන්නේ. නේද? අන්න එතකොට පුතේ ඒ පූර්ණ තරඟ වෙළඳපොළේ ක්‍රියාත්මක වෙන්නේ මොන මිලද? වෙළඳපොළ පැවරුණු මිල. ක්‍රියාත්මක වෙන්නේ මොන මිලද පුතේ? වෙළඳපොළ පැවරුණු මිල. ඒතර ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පැවරුණු මිලෙන් ආරම්භ වෙලා ඉදිරියට ගමන් කරන එක. මේකේ නම්‍යතාව ගත්තොත් පූර්ණ නම්‍ය. අපරිමිතය. එනමුත් උත්තරය උත්තරාංග 2 පවත්නා මිල යටතේ භාණ්ඩ අලෙවිකරන කුඩා සැපයුම්කරුවෙකු මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පවත්නා මිල කියන වචනේ highlight කරලා යන්න පුතේ පැවරුණු මිල. පවත්නා මිල කියන වචනේ highlight කරලා යන්න පැවරුණු මිල. පවත්නා මිල highlight කරලා යන්නේ පැවරුණු මිල. යන් ඊළඟ ප්‍රශ්නය. සැපයුම් නම්‍යතාවට අදාළවයි ප්‍රශ්නය යොමු වෙන්නේ. සැපයුම් නම්‍යතාවට අදාළවයි ප්‍රශ්නය යොමු වෙන්නේ. බලන්න. කොහොමද උතේ සැපයුම් නම්‍යතාව හොයන්නේ? ES සමානයි ඩෙල්ටා QS ප්‍රසතේ බෙදෙන ඩෙල්ටා P ප්‍රසතේ. සැපයුම් ප්‍රමාණය වෙනස් වීම ප්‍රසතේ බෙදෙන මිල වෙනස් වීම ප්‍රසතේ. මෙන්න මිල තියෙනවා 5 10 15. හරිද මිල? QS තියෙනවා. කීයද? QSA. ඒ භාණ්ඩ සැපයුම් තියෙනවා 100යි 200යි 300යි. QSB තියෙනවා 150යි 300යි 600. QSC තියෙනවා 200යි 400යි 800යි. දැන් බලන්න අපිට අවශ්‍ය සැපයුම් නම්‍යතාව ගන්න කරන්න මොකද පුතේ? මිල වෙනස් වීමේ ප්‍රසතයයි සැපයුම් ප්‍රමාණය වෙනස් වීමේ ප්‍රසතයයි. මේ මිල වෙනස් වෙලා තියෙන කීයද? 100%. 5 ඉඳලා 10ට දෙගුණයක් 100%යි. මෙතන බලන්න 100 ඉඳලා 200ට 100%යි. 150 ඉඳලා 300 කියන්නේ දෙගුණයයි 100%යි. 100%. එහෙනම් මම අහන පුතාගෙන් මේ ඕනම තැනක ඕනම භාණ්ඩ එක මේ දෙක බෙදුවොත් උත්තරේ එන්නේ කී? 1යි. සැපයුම් නම්‍යතාව 1යි. මේ බලන්න මෙතන 20 බලන්න. 10 ඉඳලා 20ට 100යි. මෙතන දෙගුණයයි 100%යි. 200 නම් 400ට 100%යි. මෙතන 100%යි. මෙතන 100%යි. එහෙනම් මේ ඕනම තැන නම්‍යතාව ගන්න එකලොත් 1යි. උත්තරය පුතේ උත්තරාංක 5 භාණ්ඩ තුනෙහිම සැපයුම් නම්‍යතාව සමාන වේ. භාණ්ඩ තුනෙහිම සැපයුම් නම්‍යතාව සමාන වේ. යන් ඊට 12 වෙනි ප්‍රශ්න. ප්‍රශ්න අංක 12. හොඳින් කියවා. හොඳින් කියවා. කියනොත් ආයතනය 120කින් මිල ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස අයභාරය 10%කින් වැඩි වේ නම් මෙම පරාසය තුළ මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය. පුතේ බලන්න විෂය කරුණු කීපයක් ලොකු වෙනවා. බලන්න කියන දේ පුතේ
මිල 120කින් ඉහළ නැංවුවද? මිල 120කින් ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස අයභාරය 10%කින් වැඩි වෙනවා. අයභාරය කියන්න පුළුවන් නැත්නම් තව වචනයක් තියෙන මොකක්ද පුතේ? පැහැදම. පුතාට ගන්නලා ඇති නම්‍යතාව සහ පැහැදම අතර සම්බන්ධය. මිලයි පැහැදම අයභාරයයි අනුලෝමීයව නම් හැසිරෙන්නේ. මිලයි අයභාරය නැත්නම් පැහැදමයි අනුලෝමීයව හැසිරෙන්නේ මොන භාණ්ඩයක් සම්බන්ධයෙන්ද? අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් සම්බන්ධයෙන්. මිලයි අයභාරය පැහැදමයි අනුලෝමීයව හැසිරෙන්නේ අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් සම්බන්ධයෙන්. හරිද? right. ඒ වගේම පුතාට අපි ඉගෙනනවා අනිත් විෂය කරුණු මොකක්ද? පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව විහිදී යන ආකාරය. පුතාට මේ මතක නැත්තම් අනරක් නංගිට මල්ලිට ඔබේ ඊළඟ කණ්ඩායමට වීඩියෝ කරලා දාලත් ඇති පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව කියලා පැය දෙකක වීඩියෝවක් ඒවා බලන්න පුතේ. හරිද? ඔය ෆෝන් එක කරන් නිකන් Facebook කරේ මේ නිකන් කාලේ නාස්ති කරන අතරේ YouTube channel එකට ගිහිල්ලා වීඩියෝ එකක් නරඹන්න. පැහැදිලිද? හරිද? දැන් ඔබ සමහරවිට ඔබ ෆෝන් එක දිහා බලන්නේ පොඩි කැමැත්තක් තියෙනවනේ. සමහර අය ෆෝන් එක ගන්නවා පැය ගණන් ඉන්නවා. පැහැදිලිද? YouTube channel එකට ගිහින් වීඩියෝ එකක් දාගෙන බලන්න. ඔබට ඒකිනුත් දැනුම වැඩි කරගන්න පුළුවන්. පැහැදිලිද? right. මෙන්න පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව. කොහොමද විහිදෙන්නේ? අපව මේක. මෙන්න මෙතන නම්‍යතාව බිඳුවයි. හරිමද නම්‍යතාව 1යි. මෙතන නම්‍යතාව අනන්තයයි. අපි ඒකට අනන්තයට යන පාරමේ ඊට පස්සේ පුවා මේ දෙක අතර නම්‍යතාව එකට වැඩි. ඒ කියන්නේ මොකද්ද? නම්‍ය ඉල්ලුමක් තියෙනවා. මේ දෙක අතර බිඳුවත් එකත් අතර එකට අඩුයි. මොන ඉල්ලුමද තියෙන්නේ? අනම්‍ය ඉල්ලුම. එහෙනම් පුතේ මේ භාණ්ඩේ මිලයි ඉල්ලුම් පැහැදම අයභාරය අතර තියෙන අනුලෝම සම්බන්ධයක් නම් අනුලෝම සම්බන්ධයක් ඇති වෙන්නේ මෙන්න මේ කොටසේ ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ කොටසේ. එනම් කියනවා මේ මිල පරාසයක් තුල ආයතනය මුහුණ දෙන එකක් දහන අනම්‍ය විය යුතුය. උත්තරාංක 1 අනම්‍ය විය යුතුය. අනම්‍ය පරාසයක් තුල. හරිද? right. ප්‍රශ්න 13. ප්‍රශ්න 13. 12ට උත්තරාංක 1 අනම්‍ය විය යුතුය. ප්‍රශ්න 13. මේ බලන්න. පුතේ අප නම්‍යතාව සොයන සූත්‍රය මොකක්ද? ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. ලක්ෂණ නම්‍යතා සූත්‍රය. හරිද? එතකොට ED සමානයි මේ පළමු පදයෙන් කියවෙන්නේ මොකද්ද පුතේ? බෑවුම්. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ මොකද්ද? පළමු පදේ බෑවුම්. දෙවෙනි පදයෙන් කියවෙන්නේ මොකද්ද? නම්‍යතාව ගණනය කරන ලක්ෂයට අදාළ මිල සහ ප්‍රමාණය. පළමු පදයෙන් කියවෙන්නේ මොකද්ද පුතේ? පළමු පදයෙන් කියවෙන්නේ බෑවුම්. දෙවන පදයෙන් කියවෙන්නේ නම්‍යතාව ගණනය කරන ලක්ෂයට අදාළ මිල සහ ප්‍රමාණය. හරිද? B වැඩි කිරීම P බෙදීම Q කිව්වත් QD කිව්වත් හරි. ED සමානයි B වැඩි කිරීම P බෙදීම QD කිව්වත් හරි. එතකොට පළවෙනි සමීකරණය ගන්න පුතේ. මේ බලන්න. පළවෙනි සමීකරණය ගමු. අපෙන් අහන්නේ මොකක්ද? ඇසුරින් පාදයට ඉහට භාණ්ඩ අතරින් මිල 10 දී නම්‍යතාව අඩුම අගයක් වාර්තා කරන්නේ. මිල 10 දී අඩුම අගයක් වාර්තා කරන්නේ මොකේද කියලා අහනවා. ප්‍රශ්න 13. පළවෙනි එක QD සමානයි 750 ඍණ 20යි 20යි. හරිද? right. අපෙන් අහන්නේ මිල 10යි.
හරිද? මෙන්න ED සමානයි B වැඩි කිරීම P බෙදීම QD. පළමු පදේ වෙනකොට බෑවුම් දාගත්තා. මේ තියෙන්නේ බෑවුම්. කියමුද බෑවුම් 20යි. බෑවුම 20යි. ටකල බලමු. බෑවුම 20යි. බෑවුම 20යි. අපෙන් අහන්නේ මිල 10යි. 10 මෙතෙන්ට දාමු. මිල 10යි. ප්‍රමාණය ගන්නේ කොහොමද? මෙතෙන්ට දාන්න පුතේ 10යි. 10 දාන්න. 10 වරක් 20 200යි. 750න් 200ක් ගියාම 550. 550. සුළු කරාට පස්සේ උත්තරේ එනවා පුතේ 0.36. මම ආයෙ පොඩ්ඩක් කියන්න මොකද කරේ කියලා. මෙන්න සමීකරණ දෙනවා. අපි නම්‍යතාව ගණනය කරන්නේ කොහොමද? B වැඩි කිරීම P බෙදීම QD. මේ තියෙන බෑවුම. අන්තක් කණ්ඩේ බෑවුම. B 20යි. මිල 10 දෙන යනවා. 10 උඩට දෑවා. ප්‍රමාණය ගන්නේ කොහොමද? මෙතෙන් දාන්න මේ මිලට දාන්න 10යි. 10 වරක් 20 200යි. 750 200න් වැඩි. අර 750න් 200ක් ගියාම 550. එහෙනම් සුළු වුණාට පස්සේ නෝ පුතේ 50 බෙදී 20 බෙදීම 55 3 36. අපෙන් අහන නම්‍යතාව අඩු වෙයි. අපි යන් D බාන්නට. D බාන්නට QD. B 600 ඍණ 20යි P. කම් ED සමානයි B වැඩි කිරීම P බෙදීම QD. B කියද? ඒක වෙනසක් නෑ 20යි. මිල 10යි දිහා. ඒක වෙනසකුත් නෑ. දැන් දාමු පුතේ මෙතෙන් 10 දාන්න. 10 වරක් 20 200යි 600න් 200ක් 400යි. යා බිඳුර බිඳු ගියා මේ බිඳුර මේ බිඳු ගියා දෙක බෙදීම 4 සමානයි 0.5. QD C බල. හරිද? C බල. 900 20යි P. තමලේසි ED සමානයි 20 වැඩි කිරීම 10 බෙදීම කීයද? මෙතන 10යි. 10 වරක් 20 200යි. 900න් 200යි 700යි. එනම් පුතේ දෙක බෙදීම 7 0.2යි 8යි. අපෙන් අහන්නේ නම්‍යතාව අඩු මේක. අපිට ඊළඟ එකක් ගන්න කරන්න වෙනවා. QD D කොහොමද 400 ඍණ 20යි P. ED සමානයි 20 වැඩි කිරීම 10 බෙදීම කියපු 10 වරක් 20 200යි 200 400න් 200යි 200. මොකද පුතේ ටගල් කැපිලා යන මේ බිඳු මේ බිඳු දෙක බෙදීම සමානයි 1යි. දැනට නම් අඩුව තියෙන්නේ මොකක්ද? මෙන්න මේක නේද? දැනට නම් අඩුම නම්‍යතාවක් තියෙන්නේ ඕක. හැබැයි ඕක නෙමෙයි උත්තරේ. මේ බලන්න පුතේ ඊළඟට තියෙනවා PDE සමානයි 20යි. PDE සමානයි 20යි. මේ මොකක්ද මේ? ඒකේ මිල මත ඉඳ මේවයි පුතේ බලන්න. මේවයි ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙන්නේ මිල මත. නේද? මේ ගණිපු සූත්‍රවල ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙන්නේ මොකක් මතේ? මිල මත. මේකේ පුතේ ඉල්ලුම් ප්‍රමාණය මිල මත තීරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ ඉල්ලුම් ප්‍රමාණය මිලත් එක්ක වෙනස් වෙන්නේ නැහැ පුතේ. මිලත් එක්ක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. දැන් මේවයි බලන්න. මේවයි ඉල්ලන ප්‍රමාණය තීරණය වෙන්නේ මිල මත. මෙතෙන්ට 10 දෑවොත් 10 වරක් 20 200යි 700න් 200ක් 550. මෙතෙන්ට 20 දෑවොත් 20 වරක් 20 400යි 750න් 400ක් 350. මිල මත තීරණය වෙන්නේ. හැබැයි මේකේ පුතේ ඉල්ලුම් ප්‍රමාණය මිලත් එක්ක වෙනස් වෙන්නේ. මිල කීය වුණත් ඉල්ලුම් ප්‍රමාණය සමානයි. එහෙනම් බලන්න මෙන්න මෙහෙම වගේ. දැන් බලන්න මිල කීය වුණත් ඉල්ලුම් ප්‍රමාණය කීයද? 20යි. මේ මොන ඉල්ලුමක්ද මගේ පුතේ? කතා කරන්නේ. පූර්ණ අනම්‍ය ඉල්ලුම. මේකේ නම්‍යතාව කීයද පුතේ? ED සමානයි කීය පුතේ? 0යි. මේකට අපි කියන පූර්ණ අනම්‍ය ඉල්ලුම. මේකේ ED සමානයි කීයේ? 0යි.
එහෙනම් පුතේ නම්‍යතාව අඩුම මොකේද? ගොඩක් අය වෙන මෙතන ගහලා ඇති. අඩුම මොකේද? මේකටත් වඩා අඩුයි මොකක්ද? බිඳුව. පැහැදිලිද? එහෙනම් මේ PDE 20යි කියන්නේ මෙන්න මෙහෙම තත්ත්වයක්. පූර්ණ නම් මිල. මිලත් එක්ක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. මිල කීය වුණත් ඉල්ලුම් ප්‍රමාණය බිඳුවයි. පූර්ණ නම් මිල. එහෙනම් පුතේ උත්තර අංක E භාණ්ඩය උත්තර අංක 5. පුතට මේව ලියා ගන්න ඕන නම් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 14. 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 මේ බලන්න හොඳින්. ඉල්ලුම හා සැපයුම යන දෙකම ඉහළ ගියහොත් කියලා. ඉල්ලුම හා සැපයුම යන දෙකම ඉහළ ගියහොත් මොකද වෙන්නේ කියලා. පුතේ ඉල්ලුම හා සැපයුම යන දෙකම ඉහළ ගියොත් මොකද වෙන්නේ? මේ බලන්න තියෙන දේ. මෙන්න ඉල්ලුම ඉහළ යාම අපි වෙන වෙනම ගන්න. වෙන වෙනම ගන්න. ඉල්ලුම හා සැපයුම දෙකම ඉහළ ගියොත් කියලානේ ප්‍රශ්නය අහන්නේ. දෙකම ඉහළ ගියොත් මොකද වෙන්නේ කියලා එක ගන්න අපි වෙන වෙනම ගමු. ඉල්ලුම ඉහළ ගියොත් මොකද වෙන්නේ? සැපයුම ඉහළ ගියොත් මොකද වෙන්නේ? පුතේ ඉල්ලුම ඉහළ ගියොත් මොකද වෙන්නේ? අපි රූපයක් ගන්න. මෙන්න D S. හරිද? මේ බලන්න. ඉල්ලුම ඉහළ ගියොත් මොකද වෙන්නේ? මෙන්න PQ. මට කියන්න අපිට ඉල්ලුම ඉහළ ගියොත් මොකද වෙන්නේ? ඉල්ලුම ඉහළ ගියොත් මොකද වෙන්නේ? මෙන්න ඉල්ලුම වක්‍රය පයින්නවා දකුණට D0 D1 කියලා. පැනලා මොකද වෙන්නේ? මේ පැත්තෙන් මිල වැඩි වෙනවා. මේ පැත්තෙන් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් වක්‍රය දකුණට විකරනවා මොකද වෙන්නේ? මේ බලන්න වෙනදී මිල වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ඉල්ලන ප්‍රමාණයත් වැඩි වෙනවා. මිලත් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ඉල්ලන ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙනම් ඉල්ලුම ඉහළ යාම තුල වෙන්නේ මොකක්ද? මිල වැඩි වෙනවා, ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. අනිත් පැත්තට ගමු සැපයුම ඉහළ යාම. සැපයුම ඉහළ යාම. සැපයුම ඉහළ ගියොත් මොකද වෙන්නේ? එන්න. සැපයුම වක්‍රය ඔන්න PQ. සැපයුම ඉහළ ගියොත් මොකද වෙන්නේ? සැපයුම වක්‍රය දකුණට විතැන්නේ. S1. මේ පැත්තේ මොකද වෙන්නේ? මිල P1 P2 කියලා අඩු වෙනවා. එහෙනම් මිල අඩු වෙනවා. ප්‍රමාණය මොකද වෙන්නේ? Q1 Q2 කියලා වැඩි වෙනවා. ප්‍රමාණය මොකද වෙන්නේ? ප්‍රමාණය වැඩි වෙනවා. P අඩු වෙනවා Q වැඩි වෙනවා. P වැඩි වෙනවා Q වැඩි වෙනවා. දැන් පුතේ මට කියන්න මේකේ සංයුක්ත ප්‍රතිඵලය මොකක්ද? මේකේ සංයුක්ත ප්‍රතිඵලය මොකක්ද? ඔය දෙකම පුතේ එකවර සිද්ධ වෙන්නේ. ඔය දෙකම එකවර සිද්ධ වෙන්නේ. නේද? ඔය දෙකම එකවර සිද්ධ වෙන්නේ. එහෙනම් මොකෝ වෙන්නේ පුතේ? අනිවාර්යයෙන්ම වෙන දෙයක් තියෙනවා. මොකක්ද? මිල වැඩි වුණත් ඉල්ලුම වැඩි වුණත් සැපයුම වැඩි වුණත් ප්‍රමාණය මොකෝ වෙන්නේ අනිවාර්යයෙන් වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණත් සැපයුම වැඩි වුණත් අනිවාර්යයෙන්ම වෙන දේ මොකක්ද පුතේ? ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් අපිට නියත වශයෙන්ම කියන්න පුළුවන් මොකක්ද? ප්‍රමාණය වැඩි වෙනවා. නියත වශයෙන්ම වෙන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි පුතේ මිල මොකෝ වෙන්නේ? මිල වැඩි වෙනවාද අඩු වෙනවාද කියන එකේ තීරණය වෙන්නේ මෙන්න මේ දෙකේ ප්‍රමාණය මත. හරිද? මේ බලන්න.
ඉල්ලුම නිසා මේ දෙකෙන් විෂම මේක නම් වැඩිපුර වැඩි වෙන්නේ මිල වැඩි වෙන්නේ. ඉල්ලුම වැඩි වෙන නිසා මේකේ බලපෑම වැඩි නම් මිල වැඩි මේ ඉල්ලුම නිසා මිල වැඩි වෙන ප්‍රමාණය මේකේ අඩුවීමට වඩා වැඩි නම් අඩු මේකෙන් අඩුවීමට වඩා මේකෙන් වෙන වැඩිවීම වැඩි නම් මිල වැඩි වෙනවා. මේකෙන් වන බලපෑමට වඩා මේකෙන් වන බලපෑම වැඩි නම් ඉල්ලුම වගේ මිල වැඩි වෙන ප්‍රමාණයට වඩා සැපයම වැඩි වීමෙන් මිල අඩු වෙන ප්‍රමාණය වැඩි වෙනවා නම් අඩු වෙනවා. එහෙනම් පුතේ මිල ගැන අපිට කියන්න බෑ. sometime වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ මෙන්න මේකේ ප්‍රමාණය මත. එහෙනම් පුතේ උත්තරේ විදිහට ගන්නේ උත්තර අංක 4 සමතුලිත මිල ඉහළ හෝ පහළ යන අතර සමතුලිත ප්‍රමාණය වැඩි වේ. සමතුලිත මිල ඉහළ හෝ පහළ යන අතර සමතුලිත ප්‍රමාණය වැඩි වේ. අවසාන ප්‍රශ්නයට අපි එනවා. අවසාන ප්‍රශ්නයට එනවා. අවසාන ප්‍රශ්නේ බලන්න. අවසාන ප්‍රශ්නේ දෙනවා. මේ බලන්න. ඊටම සරලයි. ඉල්ලුමයි සැපයමයි තුලණය වෙලා තීරණය වෙච්ච මිල P1. ඉල්ලුමයි සැපයමයි තුලණය වෙලා තීරණය වෙච්ච මිල P1. මේ මිල පුතේ ප්‍රමාණවත් නැහැ කාටද? මේ මිල දරා ගන්න බෑ පාරිභෝගිකයට. මේ මිල දරා ගන්න බෑ පාරිභෝගිකයට. ඒ වගේ වෙලාවට පුතේ පාරිභෝගිකයට වාසියක් වෙන්න ගහනවා ආණ්ඩුව මොන මිලද පුතේ? පාරිභෝගිකය බලන්න. මේ ඉල්ලුමයි සැපයමයි තුලණය වෙලා තීරණය වෙනවා මොකද්ද පුතේ? මිල P2. හරිද? මෙහිම එකක් වෙන්න පුළුවන් මොකක්ද කියලා. හොඳට බලන්න. මෙහෙම සිද්ධියක් වෙන්න පුළුවන් කොහොමද කියලා. හොඳින් බලන්න. අහනවා මේ මෙතෙන්ට P2ට එන්න පුළුවන් කොහොමද කියලා. P2ට එන්න පුළුවන් කොහොමද කියලා. ආකාර දෙකයි පුතේ. එක්ක සැපයුම් වක්‍රය පනින්න ඕන වමට. නැත්නම් ඉල්ලුම් වක්‍රය පනින්න ඕන දකුණට. මෙතෙන් එන්න එක සැපයුම් වක්‍රය වමට පනින්න ඕන, එක ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන්න ඕන. උත්තරේ පුතේ එක පාරිභෝගිකයන්ගේ ආදායම් ඉහළ ගිය විටයි. වෙලා තියෙන පුතේ පාරිභෝගිකයන්ගේ ආදායම වැඩි වෙලා. කොහොමනේ තිබුණේ? අපෙන් අහන්නේ P2 මිලට එන්න පුළුවන් කොහොමද? ආදායම වැඩි වෙලා පුතේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙලා. මේ උත්තරාංක 1. හරිද? right. එහෙනම් පුතේ මතක තියාගන්න ඕන විශිෂ්ටව බිහි වෙන්නේ කයිවාරු ගහලා නෙමෙයි. විශිෂ්ටව බිහි වෙන්නේ පම්පෝරි ගහලා නෙමෙයි. පැහැදිලිද? විශිෂ්ටව බිහි වෙන්නේ වැඩ කරලා. පැහැදිලිද? right. වැඩ කරන්න මහන්සි වෙන්න අනිවාර්යෙන් ඔබට සෝබා දහම නියම ප්‍රතිඵලය දෙනවා. ආයුබෝවන්. තෙරුවන් සරණයි.